ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ස්වාධීන කොමිසම් සභාව පිළිබඳ අදහස් සමාජයට පළමු කොටම ඉදිරිපත් කරපු 17 වෙනි සංශෝධනයේ යම් ප්‍රමාණයකට නිර්මාතෘවරයෙක් හැටියට කටයුතු කරපු 17ට ප්‍රතිපක්ෂ 18ත් නිර්මාතෘවරයෙක් හැටියට කටයුතු කරපු ඊට මුළුමනින්ම පරස්පර ඒ වගේම 19 වෙනි සංශෝධනයට අතෝසෝපු දැන් 20 වෙනි සංශෝධනයේ සාධාරණත්වය පිළිබඳව කරුණු ගෙනහැර පය ගරු ජී.එල්. පිරිස් සමාජතුමාගෙන් පසුව කතා කරන්න ලැබීම බොහොම සතුටුයි. හිටියා. නෑ එතුමා හිටියා. හිටියා. විවාද වුණේ හිටියා. ඒ වගේම අපිට පැහැදිලි ප්‍රතිඥාවක් එදා හිටපු ජනාධිපතිවරයා මේ සභා ගර්භයට ඇවිල්ලා අපිට පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා මේක ඉඳලා තියෙනවා. නෑ මට අවශ්‍ය වුණේ හිටිය කෙනෙක් සංශෝධනයේ සති දෙකකින් ගේනවා කියලා. සති දෙකකින් ගරු කතානායකතුනි මට ඕනකම තියෙන්නේ මට ඕනකම තිබුණේ හිටියා කියන එක විතරයි. එතුමාම තාවුරු කරන හිටපු බව. ඒ විතරක් නෙවෙයි. එතුමා මොන තරම් ගම්මල කියන්නේ මේකට අණ්ඩර ගිලිනවා කියන. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අණ්ඩර කොච්චර ගිලලා වැටිලාද කියලා තීරෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ සංශෝධනය ඉදිරිපත් කරනකොට මම මෙතන බලන් ඉන්නකොට මට හිතුණා අපි ගම්මහරි සාමාන්‍ය කතාවක් තියෙනවා පිටිපස්සේ ඉඳන් පීයෙන් අනිනවා කියලා. ඇත්තට ඊයේ මම ඒක මේ සභාවේ සජීවීව දැක්කා. මොකද අගමැතිතුමා ඉදිරි පුටුවේ පිටිපස පුටුවේ අලි සබ්රි ඇමතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කරනවා. පිටිපස්ස සිට පිහියෙන් ගැනීම. තේරුණාද නැහැ? ඉතින් ගරු කතානායකතුමනි දැන් 19 වෙනි මේ ව්‍යවස්ථාවට සංශෝධන 19ක් සිදු වී තිබෙනවා. නෑ මම ඒ කියන්න. එතුමා පිටුපස්ස සිට පිහියෙන් යන්නේ නැත. ඉවරයිනේ. නෑ මම විවාදයක් අවශ්‍ය නෑ. ඔව් අධිකරණ ඇමතුමා. එහෙම කියන්න බෑනේ. අපි පිටිපස්සෙන් ඉඳගෙන පිහියෙන් අනින දේවල් අපි කරන්නේ නෑ. ඒ ඔබතුමාගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඒකට ඉතාමත්ම පැහැදිලි. හැමදාම කරේ ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ 71 කර 88 කර නැවත වතාවක් යුද්ධයේ ජයග්‍රහණය කරනකොට කර හැමදාම ওই ටික තමයි කරේ. හරි බොහොම ස්තුතියි. කමක් නෑ කලබල වෙන්න දෙයක් නෙවෙයි. මම ඉතින් එන්න කියලා කිව්වා එන්නේ නෑ කියලා කිව්වා එච්චරයි. ඔය ඒ තරම් නැගිටලා කලබල වෙන්න ඕනේ නෑ. ඒ වගේම ගරු මා අපේක්ෂා කරන විශේෂයෙන්ම සංශෝධන 19ක් සිදු වී තිබෙනවා. මේ සංශෝධන 19න් 17ක් ඉදිරිපත් කොට තිබෙන්නේ පාර්ලිමේන්තුවේ 3න් 2ක බලයක් තිබුණු ආණ්ඩුව. හැබැයි ඒ 17ටම විරුද්ධ පක්ෂය විරුද්ධ වී තිබෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ සංශෝධන දෙකක් ඉදිරිපත් වී තිබෙනවා 17 සහ 19. සුළුතර ආණ්ඩුව. 2001 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුව. 2015 මෛත්‍රී රනිල් මැතිතුමන්ලගේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුව. හැබැයි 17 වෙනි සංශෝධනය සහ 19 වෙනි සංශෝධනය කියන එක සුළුතර ආණ්ඩුවලින් ආවට පාර්ලිමේන්තුවේ වැඩිම බහුතර එකඟතාවය ආවා. විරුද්ධුනේ එක්කෙනයි දෙකටම. ඒ නිසා මේ 20 වෙනි සංශෝධනය මේ ඉදිරිපත් කිරීමේ බලය ලැබී තිබෙන්නේ තමුන්නාන්සලා සතුව තියෙන 3න් 2 බලය. එමෙත පාර්ලිමේන්තුව තුළ සහාමිකත්වය නීති සම්පාදනය කිරීමේදී විපක්ෂය සාපි සියලු දෙනාට පැවරී තිබෙන සම බලය සම ලෙස බෙදාගත්තු නීති සම්පාදනයක් නොවේ. තමුන්නාන්සලා සතුව තිබෙන 3න් 2 බලය උපයෝගී කරගත්තු නීති සම්පාදනය. පැරණි 17 වගේම සංශෝධන 17ක් වගේම. ඒ වගේම ගරු අගමැතිතුමායි කතාවේදී කිව්වා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන අවස්ථාවේදී එතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා නම් ඒකට විරුද්ධ වන බව. ඒ වගේම මා විශ්වාස කරනවා මේ 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේදී එතුමා විපක්ෂ නියෝජනය කරා නම් ඒකට විරුද්ධ වෙන බව.
හරි ඇති. හරි. ඔළුව වැනීමෙන් පෙන්නුම් කරන්නේ නිවැරදි බවයි. ගරු අගමැතිතුමා. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. 19 වෙනි සංශෝධනය හැබැයි ඒ හරය ගැබ්වී තිබුණේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍රය ශක්තිමත් කිරීමේ දිශාවට. එහෙනම් අපි මේ අඩුපාඩුකම් නිවැරදි කළ යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ දිශාවෙන්. උදාහරණයකට ගත්තොත් කරු ජී.එල්. පීරිස් ඇමතිතුමා ප්‍රකාශ කරා විවස්ථා සභාවේ සමාජිකයෙක් එහෙම තනතුරට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කළොත් ඉවත් කරන්න ආකාරයක් නැහැ කියලා. හැබැයි කිසිසේත්ම ඉවත් කරන්න බැරි කමක් නැහැ. කරුණු කීපයක් දීලා තිබෙනවා. 38 වගන්ති යටතේ විවස්ථා සභාවේ සමාජිකයන් ඉවත් කළ හැකි කියලා විවිධ කරුණු දීලා තිබෙනවා. හැබැයි ඔබතුමා යෝජනා කරොත් මෙහෙම අන්නේ කරුණු ප්‍රමාණවත් නැහැ. ඒ කරුණු ශක්තිමත් කරමු. ඒක ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට. හැබැයි විවස්ථා සභාවේ සමාජිකයෙක් ඉවත් කිරීම සඳහා යම් කරුණුවලදී බැහැ කියන එකට මුවා වෙලා විවස්ථා සභාව අවලංගු කිරීම ගරු ඇමතිතුමනි තමන් සතුව තියෙන බුද්ධිය අනාචාරයේ දීම. ඒක ඇත්ත. ඒ වගේම 19 වෙනි සංශෝධනය පිළිබඳව විවාදය ඇති වෙන්නේ 19 වෙනි සංශෝධනය පරීක්ෂාවට භාජනය කරේ ගරු කතානායකතුමනි අසාර්ථකම නායක දෙන්නෙක් යටතේ. නිසා 19 වෙනි සංශෝධනය සාර්ථක වගකීම් සහිත ජනතාවට වගකීන නායකයන් යටතේ පරීක්ෂාවට භාජනය වුණේ නේ. පරීක්ෂාවට භාජනය වුණේ වංක රැවටිලිකාරී අසාර්ථක පාලන යුග්මයක් ඇතුළේ. එනිසා ඔවුන්ගේ අසාර්ථක භාවයෙන් 19 වෙනි සංශෝධනයට බැටදීම ඒ තරම් යුක්ති සහගත නැහැ. ඒ වගේම බොහෝ අය දැන් ඉදිරිපත් කරනවා මෙරටේ සියලු අර්බුද නිර්මාණය කරලා තිබෙන 19 වෙනි සංශෝධනයෙන් වගේ. ගරු අධිකරණ ඇමතුමා ප්‍රකාශ කරා ඊයේ කුඩු වර්ධනය වී තිබෙනවා 19 හේතු කොටගෙන. අපරාධ වර්ධනය වී තිබෙනවා 19 හේතු කොටගෙන. ආර්ථික වර්ධන වේගය අඩු වී තිබෙනවා 19 හේතු කොටගෙන. ණය වැඩි වී තිබෙනවා 19 හේතු කොටගෙන. ඇත්තද මේ? ඇත්ත නෙවෙයි. මා හිතනවා ගරු කතානායක මේ සාධාරණ ගරු ජී.එල්. පීරිස් ඇමතුමා කතාවේදී මේ හැම මන්ත්‍රීවරයෙකුම කතා කීමෙන් දුන්නා. හැබැයි කවුරුවත් නැගිටලා ප්‍රේමදාසගේ නම සජිත් ප්‍රේමදාස මහත්මයා නැගිටගෙන නම කියනකොට ජී.එල්. පීරිස් මහත්තයා නැගිටිනේ. අජිත් ප්‍රේමදාස මහත්මයා නැගිටිනේ. ඇමතුමන් පරික්කාරගේ නම කියනකොට මම එහෙම නෙවෙයි කිව්වේ 19 වන ව්‍යවස්ථාව ඔච්චර කියන මහ ලොකු ඇලඩින්ගේ පුදුම පහනක් නම් මේ දර්ශකවල සංසන්දනය කරලා බලලා කියලා කිව්වේ. නැතුව මේ 19 වගේ කියන්න ඕන කියලා කිව්වේ නෑ. හරි බොහොම ස්තුතියි. කාරුණික විල්ලා සිටිනවා. එතුමා ඊයේ පැයකට ආසන්න කාලයක් මේ සභාවේ කතා කරා. අපි අහගෙන හිටියා. අඩුම තරමේ ඒ වගේම ගරු කතානායකතුමනි එතුමා පිළිතුරු ලබා දෙන බව ප්‍රකාශ කරලා තිබෙනවා. අපි ඒකත් අහගෙන ඉන්නවා. කරුණා කරලා අගමැතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. ඔබතුමා මේ සභාවේ නැගිටලා ඉස්සලා මම දැක්ක ඉදිරිපත් කරා ජී.එල්. පීරිස් මහත්මයාගේ කතාවේදී කරුණා කරලා ඇමතුමාට කතා කරන්න ඉඩ දෙන්න කියලා. දැන් ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා මට කතා කරන්න ඉඩ දෙන්න කියලා සබ්‍රි ඇමතුමාගෙන් ඉල්ලන්න කියලා. ඒක සාධාරණ වෙන්නේ. ඒනත් ඔබතුමා ඒකයි. ඒ නිසා ගරු කතානායකතුමනි දැන් මේ 19 වෙනි සංශෝධනය තමයි මේ වගේ හේතු හැටියට අංගනවා. හැබැයි අපි එහෙම ගියොත් විධායක ජනාධිපතිවරයා ශක්තිමත්ව තිබුණු 1978 සිට 2010 දක්වා 2010න් පසුව තවත් ශක්තිමත් කරපු අවුරුදු 37ක් ගමන් කොට තිබෙනවා. හැබැයි මේ අවුරුදු 37 තමයි ලංකාවට කුඩු වසංගතය ආවේ. මේ අවුරුදු 37 තමයි ලංකාවේ අපරාධ සංස්කෘතියක් නිර්මාණය වුණේ. මේ පාතාලය නිර්මාණය වුණේ. මේ අවුරුදු 37 තමයි ආර්ථික ජාතික පංගුව අහිමි වුණේ. මේ අවුරුදු 37 තමයි රටේ මූල්‍ය අපරාධ සිද්ධ වුණේ. මේ අවුරුදු 37 තමයි සිවිල් යුද්ධ නිර්මාණය වුණේ.
ඒතර කාට හරි කියන්න පුළුවන් 19 මේවා වුණා නම් විධායක බලෙන් ඒවා වුණා. අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ ගරු කතානායකතුමනි මේ අර්බුදවල උල්පත ව්‍යවස්ථාව බව. ඒක වැරදි. මේ අර්බුදවල උල්පත ව්‍යවස්ථාව නෙමෙයි. මේ අර්බුදයන්ගේ ප්‍රතිඵල ව්‍යවස්ථාව. ඒක ඇත්ත. ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ අර්බුදයන්ට අනුරූපී වන පරිදි මිසක්කා අර්බුදය ව්‍යවස්ථාව විසින් නිර්මාණය කරපු එකක් නෙවෙයි. මුළුමනින්ම ව්‍යවස්ථාවේ අර්බුදයක් තිබෙනවා. හැබැයි මේ සමාජ ආර්ථික දෙහේ ඇති වී තිබෙන සම්පූර්ණ කඩාවැටීම ව්‍යවස්ථාව කියන ලේඛනයකට තඩි බෑම වැරදි. ඒක දේශපාලනිකවත් වැරදි. මා දන්නේ නැහැ මේ ඔක්කොම බැට දෙනවා 19ට. ආයකේ නිර්මාපකෙක් හෝ ඒක මුළුමනින්ම පිළිගන්න කෙනෙක් නෙවෙයි. එහෙත් මේ සම්පූර්ණ අර්බුදවල නිර්මාපකයා ව්‍යවස්ථාව නොවේ. මා උදාහරණයකට ගරු කතානායකතුමා උදාහරණ කියන්න. 1978 නිදහස් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවකට ලැබුණු පාර්ලිමේන්තුවේ විශේෂිත මෙතෙක් ලබා නොගත වූ බලයක් ලබා ගත්තා 6/5ක බලයක්. તો පාර්ලිමේන්තුව 6/5ක බලයක් තිබුණා. ඒ විතරක් නෙවෙයි එයාගේ ඉල්ලා අස් කර ගැනීමේ ලිපි තමන්ගේ සාක්කුවේ දාගෙන තිබුණා. තමන්ට පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් සහිත ආණ්ඩුවක් ලැබිලා තිබුණා ජේ.ආර්. ජයවර්ධනට. හැබැයි ගරු කතානායකතුමනි උන් අපේක්ෂා කරන විනාශකාරී ආර්ථික ගමන දියත් කරන්න බෑ ඒ බලය. අන්නේ විනාශකාරී ආර්ථික ගමන දියත් කරන්න නම් සාමූහිකත්වයක් වටා කේන්ද්‍ර වී තිබෙන බලය. පාර්ලිමේන්තුව වටා කේන්ද්‍ර වී තිබෙන බලය. කැබිනට් මණ්ඩලය වටා කේන්ද්‍ර වී තිබෙන බලය. අධිකරණය වටා කේන්ද්‍ර වී තිබෙන බලය. සාමූහිකත්වයක් වටා තිබෙන කේන්ද්‍ර වී තිබෙන බලය තනි අතට ඕන වුණා. ඒ අර්බුදය තමයි ඒ අර්බුදය සහ ඒ අර්බුදය ඔවුන්ගේ දිසානතිය තමයි විධායක බලය නිර්මාණය කරන්නේ. ඒ නිසා තමයි තමන්ගේ විනාශකාරී ආර්ථික ගමන දියත් කරන්න 80 ජූලි වර්ජකයන් එළියට දාන්න ජේ.ආර්.ට බලය ඕන වුණා. අර විනාශකාරී ආර්ථික ගමන යන්න. ඒ විනාශකාරී ආර්ථික ගමන යන්න 6/5 බලය තව අවුරුදු 6ක් තියාගන්න ඕන වුණා. ඡන්ද කල් දෙම්මා. ඇයි 6/5 බලය තියාගන්න ඕන විනාශකාරී බලය ගමන යන්න. ඒ විනාශකාරී ගමන යන්න දේශපාලන ව්‍යාපාර තහනම් කරන්න ඕන. තහනම් කරා මේ බලය. ඔබතුමා අපේ සිවිල් යුද්ධයක් ගැන කතා කරනවා ඉතිහාසෙත් හදාරන්න කියලා මම ඉල්ලනවා. දේශපාලන ව්‍යාපාර තහනම් කරනවා. ඇයි අර විනාශකාරී ගමන යන්න. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන තමන් අපේක්ෂා කරන ආර්ථිකයේ විනාශකාරී ගමන යන්න පාර්ලිමේන්තු 6/5 බලය හෝ ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලියුම් විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තමන් අතට අධිකාරීම බලයක් වුණා. මෙන්න මේ අධිකාරීම බලය වෙනුවෙන් තමයි විධායක බලය නිර්මාණය වුණේ. ඒ නිසා තමයි එදා ප්‍රගතිශීලී ව්‍යාපාරයකට විරුද්ධ වුණේ. ඒ නිසා තමයි අගමැතිතුමා තමන්ගේ හෘද සාක්ෂිය කතා කරලා කිව්වේ. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තුවට ගෙන වෙලාවේදී ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තු නියෝජනය කරා නම් ඒකට විරුද්ධ වෙන බව. ඔහු දන්නවා. මා දන්නේ අද මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි දන්නවා ඒ අධිකාරී බලය අර විනාශකාරී ආර්ථික ගමනේ උවමනාව. එහෙනම් ඒ ව්‍යවස්ථාව නිර්මාණය කරේ කවුද? ඒ ව්‍යවස්ථාව නිර්මාණය කරේ ඒ ව්‍යවස්ථාවේ උල්පත විනාශකාරී ආර්ථික ගමන විසින් තමයි ව්‍යවස්ථාව නිර්මාණය කරේ. එහෙම නැතුව ව්‍යවස්ථාව විසින් විනාශකාරී ගමන නිර්මාණය කරා නොවේ. ඒ වගේම දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තිබෙනවා. මා හිතනවා සමානුපාතික ඡන්දක්‍රම හඳුන්වා දුන්නාට පසුව මැතිවරණයකදී පාර්ලිමේන්තුවේ තනි පක්ෂයක් මන්ත්‍රී දුර 145ක් කරන් තිබෙනවා. 2010 දී 142ක් ගත්තා. දෙදක් ලොකු 2010 දී 142යි දැන් 45ක් කරන් තිබෙනවා. තව සහාය කණ්ඩායම් එක 150ක ආණ්ඩුවක් තිබෙනවා. ඒක 3/2 බලයක් තිබෙනවා. ජනාධිපති ධූරයේ තිබෙනවා. ඒ වගේම පළාත් පාලන විශාල ආයතන ප්‍රමාණයක බලය තිබෙනවා. ඒ නිසා බලයේ අඩුවක් නැහැ. බලය තිබෙනවා. පාර්ලිමේන්තුවේ 3/2 තිබෙනවා. ජනාධිපති බලය තිබෙනවා. පළාත් පාලන ආයතන වල බලය තිබෙනවා. බලයේ අඩුවක් නැහැ. හැබැයි බලයේ අඩුවක් තියෙන කොතනද? තනි කෙනෙක් අත නැහැ. එතනයි බලයේ අඩුව. ඒ විතරක් නෙමෙයි බලය බැලුවොත්
මම මේක මේ දේශපාලනිකව කියන්නේ කවුරුවත් වරදවා තේරුම් ගන්න එපා. ඒ බලය ආයතන තුල පමණක් නෙවෙයි පවුලක් වටාත් කේන්ද්‍රගත වී තිබෙනවා. එහෙමත් මේ බලය තිබෙනවා. සැකයක් හිතන්න ඕනේ. ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ සෝහිරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා, ඔහුගේ වැඩිමහල් සෝහිරු වාරිමාර්ග සහ ආරක්ෂක අමාත්‍යවරයා, ඔහුගේ ඥාති කවුද පුතුණුවන් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යවරයා, ඔහුගේ ඥාති නැහැ කියනවා. ඔය මතක වෙන්නේ සමහර ඔහුගේ අනික් ඥාති පුතුණුවන් ගෝජන සේවා අමාත්‍යවරයා, ඔහුගේ නේද ඒ කියන්නේ මොකද්ද මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපතිවරයාත් ඥාති පුත්‍රයා නෑ මම ඒක විරුද්ධ වෙන්නේ නෑ. ඥාති පුත්‍රයා ඒ විතරක් නෙවෙයි මේ සියල්ල පිටුපස අමාත්‍යංශ සමාලෝචනයකදී හෝ තීන්දුව තීරණ ගැනීමදී හෝ බලවත් බැසිල් රාජපක්ෂ මහත්මයා සෝවිරා. ඒ නිසා මේ බලය එකක් ආණ්ඩුවත සංකේන්ද්‍රණය වී තිබෙනවා. ආණ්ඩුව ඇතුළේ යම් ඥාති කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වී තිබෙනවා. ඒක පෞල් පාලනයකට විරුද්ධතාවයක් නෑ. හැබැයි ඒ තියෙන්නේ බලයක්. හැබැයි ඒකත් මදි. ඒකත් මං ඒක ජනතාව. ගොඩක් අය ජනතාව තෝරාපත් කරලා උඩින් මේවලා තියෙනවා. මම ඒක පිළිබඳව ප්‍රතික්ෂේප කරන්නේ නෑ මං. නෑ උඩින්ම කියලා කිව්වම මෙහෙම. මනාපෝලින් උඩින්ම කියන්නේ. කුරුණෑගලදී ඔබතුමා හම්බන්තොටදී මෙතුමා මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මම ඒකට විරුද්ධ වුණේ නෑනේ. මා කියන්නේ ආණ්ඩුව 6න් 5 බලයක් තිබෙනවා. විධායක බලයක් තිබෙනවා. ඒ ආණ්ඩුව ඇතුලේ ලේ ඥාතිත්වයේ බලයක් කේන්ද්‍ර වෙලා තිබෙනවා. ජනතාව දීලා තියෙනවා. මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. හැබැයි ඇයි තවත් මොදි වෙන්නේ? ඇයි තවත් මොදි වෙන්නේ? අඩුව කොතන තියෙන්නේ? සියලුද ආණ්ඩුව කත කේන්ද්‍රගත වුණාට ආණ්ඩුවේ ඥාති සමූහයක් කත කේන්ද්‍රගත වුණාට තනි කෙනෙක් කත කේන්ද්‍රගත වෙලා නැහැ. ඇයි? මේ ඉදිරි ජේ.ආර්. ජයවර්ධනගේ දෙවෙනි පිම්ම යන්න නම් තනි කෙනෙක් කත කේන්ද්‍රගත වෙන්න ඕන. අමුනාසලා නැගිටලා කිව්වොත් මේ 20 වෙනි සංශෝධනය සම්මත කරන්නේ ඉන්දියාවට පවරා දී තිබෙන තෙල් ටැංකි සංකීර්ණය පවර ගන්න කියන්න පුළුවන්. මේ 20 වෙනි සංශෝධනය සම්මත කරන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ බල කරමින් සිටින MCC කිවිසුම අහෝසි කරන්න. මේ 20 වෙනි සංශෝධනය සම්මත කරන්නේ රටේ සම්පතක් වුණු හම්බන්තොට වරාය චීන සමාගමට පවරා දීම යලි පවරා ගන්න. මේ 20 වෙනි සංශෝධනය සම්මත කරන්නේ නැගිනර ජැටිය විකුණන එක වළක්වන්න. පුළුවන් නම් කියන්න. නෑ ඒවට නෙවෙයි. ඔව් ඒක වෙන දෙයක්. මම කියන්නේ විකුණප ගැන කියන්නේ. නෑ මම කියන්නේ විකුණනකොට මා දැක්කා විකුණනකොට ගරු අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා ඒ වගේම විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට මේ ඒ වෙලාවේ තිබුණු ආණ්ඩුවෙන් විකුණන ඒවා ගන්න එපා ආපහු හෙට ගන්නවා කිව්වා. හරි 20ගේ එන්නේ ඒකට කමක් නැහැ. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ ගරු ක්‍රීඩා අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා හම්බන්තොට වරාය යලි පවරා ගන්න බව. හැබැයි ඔය වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉන්දියාවේ මෝදි හම් වෙලා හින්දු පුවත්පතට ප්‍රකාශ කරා හම්බන්තොට ගිවිසුම අත්වරද්දක එක යලි නිවැරදි කරනවා කියලා. හැබැයි චීන එම්බසි එන්න කිව්වා. හා කිව්වා. පහුවදා කිව්වා නෑ ඒක සාර්ථකව සිදු වී තිබෙනවා කියලා. ඒ අසරණභාවයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා පත් නොවේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ජනාධිපතිතුමා පත් වෙච්ච අසරණභාවයට. හරි පොඩකින්. ඒ නිසා මා කියන්නේ ගරු කතානායකතුමනි මේ එන්නේ කොතෙන්ද? මේ විනාශකාරී ආර්ථිකයේ දෙවෙනි පිම්ම යන්න ඕන. ඒ පිම්ම යන්න ආණ්ඩුව කතේ බලය තිබිලා වැඩක් නැහැ. ඒ පිම්ම යන්න ඥාතිත්වයේ බලය තිබිලා වැඩක් නැහැ. ඒ පිම්ම යන්න තනි කේන්ද්‍රයකට බලය එන්න ඕන. මේ බලය විසින් තමයි MCC අත්සන් කරන්නේ. මේ බලය විසින් තමයි නැගිනර ජැටිය පවරා දෙන්නේ. මේ බලය විසින් තමයි අද වෙනකොට කොළඹ නගරයේ දැනට ආසන්න වශයෙන් ගත්තොත් හෙක්ටර් 100කට ආසන්න භූමි ප්‍රමාණයක් හඳුනාගෙන තිනවා ස්ථාන 5ක. කොළඹ බොරැල්ලේ සුපර් මාකට් එකත් අදාළ එතන භූමිය පෑලියගොඩ කැලණි ගඟේ අලුත් ව්‍යාපෘතියක් සමග එතන ගම් වතුරෙන් බේරෙන භූමිය පෝට් සිටියේ ඒ ගිවිසුමානු අපිට හිමෙන හෙක්ටාර් 64 ඊට පස්සේ මේ ආදී භූමි 4ක හෙක්ටාර් 100කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ හෙක්ටාර් 100කට වඩා වැඩි භූමි ප්‍රමාණය චීන සමාගම් වෙත පැවරීම සඳහා තමයි මේ බලය ඉල්ලන්නේ. බලමු. මේක තමයි මේ. ඒ කියන්නේ මේක කාලයක් තිස්සේ උත්සාහ කරා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ
දෙවනි පිම්ම ආරම්භ කරන්න විශාල උත්සාහයක් 2001 දී. මොකද්ද? රිජෙනි ශ්‍රී ලංකා. නැවත උත්සාහයක් 2015 20 දී. හැබැයි JR ගේ දෙවෙනි ඉනිම සෙල්ලම් කරන්න බැරි වුණා රනිල් වික්‍රමසිංහ දුබලයි දුර්වලයි. චන්ද්‍රිකත් උත්සාහ කරා. චන්ද්‍රිකත් උත්සාහ කරා JR ගේ දෙවෙනි පිම්ම පන්නන්න. හැබැයි ඒ ඉනිම සෙල්ලම් කරන්නත් බැරි වුණා. විශේෂයෙන්ම ගරු මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් සිට ඉඳීමක් ඒ පිම්ම පන්නන්න යම් ප්‍රමාණයකට බාධා ඇති වුණා. ඔබතුමා සමහර ඒවා එළියට කිව්වනේ කාලේ. කැබිනට් එක යන්නේ ඒවා. මම ඒකෙන් තමයි මේවා කරේ. මම වරදක් කියනව නෙවෙයි. ඒවා සීමා කරා. හැබැයි දැන් මේ ඉල්ලන්නේ එක දියත් කරන්න. ඒක තමයි තනි කෙනෙක් අතර මේ බලය ඕනකම තිබෙන්නේ. JR ජයවර්ධනගේ ඉදිරි ආර්ථික ගමනේ ඊළඟ පියවර දියත් කිරීම සඳහා තමයි තනි පුද්ගලයෙක් අතර බලය ඉල්ලන්නේ. ගරු කතානායකතුමනි, අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවය පිළිගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ආයතනවලට මධ්‍යගත කිරීම අපි පිළිගන්නවා. මොකද මධ්‍යගත පාලනයක් ඕන රටකට. හැබැයි මධ්‍යගත වෙන්න ඕන කොතෙන්ද? මධ්‍යගත වෙන්න ඕන සමූහයන්ට. බලය පාර්ලිමේන්තුවට යම් කොටසක් මධ්‍යගත වෙන්න ඕන. බලය කැබිනට් මණ්ඩලයට යම් ප්‍රමාණයක් මධ්‍යගත වෙන්න ඕන. බලය අධිකරණ බලය අධිකරණයට මධ්‍යගත වෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? මධ්‍යගත වීමට අපි පක්ෂපාතී. හැබැයි ගරු කතානායකතුමා අපි පක්ෂපාතී නෑ අත්නෝමතික මධ්‍යගත භාවයට. අපි පක්ෂපාතී ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත භාවයට. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන්ට මේ බලය මධ්‍යගත කරන්න. මේ බලය කැබිනට් මණ්ඩලයට මධ්‍යගත කරන්න. මේ බලය පාර්ලිමේන්තුවට මධ්‍යගත කරන්න. මේ බලය අධිකරණයට මධ්‍යගත කරන්න. ව්‍යුහයන්ට මධ්‍යගත කරන්න. හැබැයි තමුන්වහන්සේලා ඉල්ලා හිටින්නේ මධ්‍යගත බලය තමුන්වහන්සේලා ඉල්ලා හිටින්නේ කොතෙන්ද? ව්‍යුහයන්ට ආයතනයන්ට නෙවෙයි. තමුන්වහන්සේලා ඉල්ලන්නේ තනි කෙනෙකුට. ඒක ඉතිහාසෙ තිබුණා. ඉතිහාසෙ තනි කෙනෙක් අත මේ මධ්‍යගතක බලය තිබුණා කොයි කාලෙද? ගෝත්‍ර යුගයේ. ගෝත්‍ර යුගයේ රැහේ නායකයා තමයි ව්‍යවස්ථාදායක නීති සම්පාදනය කරන්නේ. රැහේ නායකයා තමයි විධායකේ නීති ක්‍රියාත්මක කරන්නේ. රැහේ නායකයා තමයි අධිකරණේ නීති වග විභාගයට ලක් කරන්නේ. තනි පුද්ගලයෙක් අතට ගෝත්‍ර යුගයේ තිබුණා. ඒ වගේම රාජාණ්ඩුවත් එහෙමයි. රාජාණ්ඩුව ගත්තොත් නීතිය රජුගේ නීතිය ක්‍රියාත්මක කරන්නේ රජුය. දඬුවම තීරණය කරන්නේ රජුය. හැබැයි ගෝත්‍ර යුග රාජාණ්ඩ යුග ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් විසින් අවුරුදු දහස් ගණන් තිස්සේ අරගල කරලා තමයි තනි අතක තිබුණු බලය ව්‍යුහයන්ට කේන්ද්‍රගත කරේ. මේවා ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන්ට මේ බලය උත්පාත වීම කවුරෝ ඔළුවක ඇති වෙච්චි සිතුවිල්ලක ප්‍රතිඵලයක් නොවේ. මිනිස් ඉතිහාසය මේ බලය පිළිබඳ කරන ලද ශ්‍රේෂ්ඨ අරගල තිබෙනවා. ඒ අරගල විසින් තමයි ගෝත්‍ර නායකයා අතේ තිබුණු බලය, රාජාණ්ඩුකදී රජවරු අතේ තිබුණු බලය, එදා ප්‍රංශයේදී ලුයි රජු අතේ තිබුණු බලය තමයි 1789 දී ප්‍රංශ ජනතාව පාරට බැලලා බැස්ටිලිය කඩාවැට්ටලා ඒ රජු අතේ තිබුණු අත්නෝමතික බලය තමයි ව්‍යවස්ථාදායකට ගත්තී. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි මධ්‍යගතභාවයට එකඟයි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් සහ ව්‍යුහයන්ට මධ්‍යගතභාවය ලැබෙන එකට. හැබැයි මෙතන මධ්‍යගත කරන්න හදන්නේ කොතෙන්ද? මෙතන මධ්‍යගත කරන්න හදන්නේ ගරු කතානායකතුමනි තනි පුද්ගලයෙකුට. මා කියන්නම් එකින් එක. මම එකින් එක කියන්නම්. මේක මධ්‍යගත කරන විදිය. අධිකරණේ දැන් ගරු කතානායකතුමා කිව්වා අධිකරණ ස්වාධීනත්වය කියලා. මා කියන්න තමුන්වහන්සේලාට. එකක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්, ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු සහ විනිසුරුවන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ සමාජිකයන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට. හරිද? දැන් ශ්‍රේෂ්ඨාධිකරණ මේක තිබුණා කලින්. හැබැයි කලින් තිබුණා මොකක්ද උනේ? ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසු ධුරයට ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට මතක ඇති. මොහන් පීරිස් නීතිපතිවරයාට කටයුතු කරා. ඔහු නීතිපති ධුරයෙන් විශ්‍රාම ගියා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් තිබුණේ නැහැ අගවිනිසුරු තනතුරුයි. ඒ නිසා මොහන් පීරිස් මහත්මයා සිලාම් බැංකුවේ සභාපති කරා. ඊට පස්සේ කැබිනට් මණ්ඩල උපදේශකයෙක් කරා. සිරාණි බණ්ඩාරනායක නෙරපා හැරියා. අගවිනිසුරු පුටුවේ පුරප්පාඩුවක් ඇති වුණා. ජනාධිපතිවරයා සතුව බලය තිබ්බා අගමැති
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයා අගවිනිසුරු පත් කරන්න කවුද පත් කරේ? ලංකාවේ පළවෙනි වතාවට සෙලාම් බැංකුවේ සභාපතිය ඇවිල්ලා අගවිනිසුරු පුටිය වාඩි වුණා. සාධාරණද? ඒක තමයි තනි බලය. හැබැයි ගරු කතානායකතුමනි ඔක්කොම තිබියදී මෙතෙක් එතනින් පහළ අධිකරණ වලට පත්වීමේ බලය තිබුණා මොකටද? අධිකරණ සේවා කොමිසම සභාවට. හැබැයි අධිකරණ සේවා කොමිසම සභාව එදා කිව්වේ අගවිනිසුරු නිල බලයෙන් සභාපති වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් දෙදෙනා සමාජිකයෝ වෙනවා. ඒ වගේම ඒ ජ්‍යෙෂ්ඨතම නීතිඥයන් දෙන්න අතරේ ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ තියෙන එක මම කියන්නේ මම වගන්ති කියන්නේ නැහැ වෙලාව නිසා ඒ ජ්‍යෙෂ්ඨතම මිනිසුරුවන් දෙදෙන අතරේ පහළ අධිකරණ විලසිත ඉහළට ආපු කෙනෙක් නැත්නම් එහෙම ඉන්න ජ්‍යෙෂ්ඨයා අරක එක්කෙනෙක් අයින් කරලා දානවා. ඒ කියන්නේ මොකද්ද? ඒකට තිබුණ ක්‍රමවේදයක්. මොකද්ද? අධිකරණ සේවා සභාවේ සභාපතිවරයා අගවිනිසුරු සමාජිකයෝ ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ඉන්න ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් ඒ විනිසුරුවන් දෙදෙනා ඒ දෙදෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් පහළ අධිකරණ වෙලඳන් ඉදට ආපුවයි නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවෙම දෙන්නේ කවුද? දැන් පහළ අධිකරණ අධ්‍යක්ෂින් තියෙන දෙන්නේ. හැබැයි තමුන්නාන්සලා දැන් මොකද කරලා තියෙන්නේ? දැන් කරලා තියෙන අධිකරණ සේවා කොමිසමට පත් කිරීමේ ඒක තියෙනවද? දැන් තියෙන අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා නිල බලයෙන් අගවිනිසුරු. අගවිනිසුරු පත් කරන ජනාධිපතිවරයා. ඊළඟ ඉතුරු දෙදෙනා පත් කරන ජනාධිපතිවරයා. ඇයි 19 වෙනි සංශෝධනයේ තිබුණු ජ්‍යෙෂ්ඨතමින් කියන එකත් පහළ අධිකරණයේ සිට ඉහළට ජ්‍යෙෂ්ඨතම කියන එකත් අයින් කරේ. පැහැදිලි කරන්න. ඒක අයින් කරේ කියලා කියන්න. ඇයි? එන අධිකරණ සේවා කොමිසම් සභාවත් ජනාධිපතිවරයාගේ යටතට. ඊට පස්සේ මහේස්ත්‍රාත්වරු බඳවා ගැනීම, දිසා විනිසුරු දක්වා උසස් කිරීම, මහා අධිකරණ වලට උසස් කිරීම මේ සියල්ල කාතේද ජනාධිපතිවරයා විසින් පත් කළාද කොමිසම යටතේ. ඒ කියන්නේ මොකද්ද? අන්න රහේ නායක ගෝත්‍ර නායකයා අධිකරණය අත්පත් කරගන්නවා. මේක තමයි තමුන්නාන්සේලාගේ අධිකරණයට බලපෑම් කිරීමේ ක්‍රියාවලිය මෙම සංශෝධනය හදලා තියෙනවා. ඊළඟ පාර්ලිමේන්තුව මට මතකයි ගරු ජී.එල්. පිරිස් ඇමතුමාගේ පාර්ලිමේන්තුවේ තියෙන ඕක ගොඩක් බලයක් තියෙනවා හරි. හැබැයි මේ පාර්ලිමේන්තුව බලයක් තව නිර්මාණය වෙලා තිබුණ ව්‍යවස්ථා සභාව හරහා. ඉතින් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ව්‍යවස්ථා සභාවේ යම් අඩුපාඩුකම් තියෙනවා වෙනස් කරමු. හැබැයි ව්‍යවස්ථා සභාව යනු මේ පාර්ලිමේන්තුවට ලැබී තිබෙන බලයක පවරා දීමක්. ඉතින් පාර්ලිමේන්තු බලය තමයි ව්‍යවස්ථා සභාව හරහා ශක්තිමත් වී තිබෙන්නේ. දැන් මොකද කර තිබෙන්නේ? ඒ ව්‍යවස්ථා සභාව වෙනුවට තේරුමක් නැති පාර්ලිමේන්තු සභාවක් අටවනවා. ඒක නිකන් මට තේරෙන්නේ මොකටද අටවන්නේ කියලා. ජනාධිපතිවරයා පත් කරනවා මෙහෙන් නිරීක්ෂණ ඉල්ලනවා. නිරීක්ෂණ සැලකිල්ලක් කරන්නෙත් නැහැ. නිරීක්ෂණ සතියක් ඇතුළත දෙවි නැතම් පත් කරලා දානවා. හරිද? ඉතින් අපරාධෝකේ වාඩි වෙන අගමැතිතුමා ඔබතුමාගේ කාලේ. හරිද? හැබැයි ව්‍යවස්ථා සභාව කියන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවට ලබා දෙන බලයේ නියෝජනයක් තමයි ව්‍යවස්ථා සභාවේ තිබුණේ. දැන් එනම් මොකද කරන්නේ? අන්නේ පාර්ලිමේන්තු බලයේ කොටසක් මේ පාර්ලිමේන්තු අත උස්සලා අත්තරිනවා. ඒකත් දෙනවා ජනාධිපතිවරයාට. ඊළඟ විසුරු හැරීමේ බලය. මේකේ දැන් ජී.එල්. පිරිස් මැතිතුමා කියනවා 2.5යි ෂෝක් බල තුලනය. හැබැයි අපේක්ෂාව තිබ්බේ අවුරුද්ද. මතක තියාගන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුතිවන්ත වෙනවනේ 2.5 කරපු එකට. හරිද? හැබැයි එතන තිබුණේ දුෂ්ට උවමනාව. පාර්ලිමේන්තුව අවුරුද්දක් ගියාට පස්සේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ හැම മന്ത്രിවරයෙක්ගෙම ගෙලට ඉහලින් කඩුවක් ඔසවා තබනවා වගේ. උඹලා හරියට කරපන් නැත්නම් විසිරු වරිනවා. උඹලා හරියට වැඩ කරපන් නැත්නම් විසිරු වරිනවා. ඒ කියන්නේ මොකද්ද? මේ පාර්ලිමේන්තුවේ තමුන්නාන්සලා කැමතිද? හරි කමක් නැහැ. කැමති වෙන්න එපා. ඔයා නම් කැමති වෙන්න කමක් නැහැ නාමල්. ඔයාගේ බාප්පනේ ජනාධිපති. අනිත් අය කැමති වෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ ඒකයි. ඇයි අනිත් අය කැමති වෙන්නේ? ඒ නිසා මම මේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. හරිද? මන්ත්‍රීවරුන්ගේ හිස මත කඩුවක් ඔසවා තැබීමට තමුන්නාන්සලා එකඟ නම් අත උස්සන්න. මම කියන්නේ එකඟ නම් අත උස්සන්න. ඊළඟ අමාත්‍ය ධූර. දැන් ඇත්තට මේකේ තියෙන එක තර්කයක් තිබෙනවා. අග්‍රාමාත්‍ය අගමැතිතුමා නියෝජනය වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගෙන. හරිනේ. ඒ පාර්ලිමේන්තුවේ කණ්ඩායම තමයි ඇමති ධූර බවට පත් වෙන්නේ. එතකොට ඇමතිවරුත් පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු.
එතකොට ඇමතිවරුන්ට බලයක් තියෙනවා අගමැතිවරයා ගැන. ඇයි? පාර්ලිමේන්තුවේ බහුතරයෙන් තමයි අගමැති. එහෙනම් පාර්ලිමේන්තුවේ ඇමතිවරු ඉන්නවනම් ඒ ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ අගමැතිවරයා පත් කිරීම හෝ ඉවත් කිරීම පිළිබඳ බලයක් තියෙනවා. හරි? ඒ වගේම අගමැතිවරයාට බලයක් තියෙනවා මොකද්ද? මේ පාර්ලිමේන්තුවේ කවර මන්ත්‍රීවරුන්ටද ඇමති ධූර ලබා දිය යුත්තේ කියලා ජනාධිපතිවරයාට නිර්දේශ කරන්න. එතන මොකද වෙලා තිබෙන්නේ? නිකන් ගත්තොත් ඇමතිවරුන්ගේ පණ තියෙනවා අගමැතිවරයා ගාව, අගමැතිවරයාගේ පණෙන් යම් ප්‍රමාණයක් තියෙනවා ඇමතිවරු ගාව. කොහොමදයි? හැබැයි දැන් මොකද කරන්න හදන්නේ? අගමැතිවරයාගේ පණත් ඇමතිවරුන්ගේ පණත් පණ එපා කියලා ජනාධිපතිවරයාට දෙනවා. මේකයි තියෙන්නේ. ඉතින් මේ පාර්ලිමේන්තුව යටපත් කර ගැනීම නෙවෙයිද? හැබැයි මම පිළිගන්නවා ගරු ජී.එල්. පීරිස් ඇමතුමා මම දැක්ක මෙතන කිව්වේ නෑ මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා ජනතාවගේ ජනවරමක් අරගෙන ජනාධිපති ධූරයේ බවට පත් වෙච්ච කෙනෙකුට අමාත්‍ය ධූරයක් දැරිය නොහැකිද? ඒක සාධාරණ දැරිය යුතුයි. ඒක දෙන්න. හැබැයි සීමාවක් දෙන්න. බෙදාගන්නේ Taman නම්. මුට්ටිය තියෙන්නේ Taman ගාව, හැන්ද තියෙන්නේ Taman ගාව, පිගාන තියෙන්නේ Taman ගාව. ඕනතරම් බෙදා ගන්න පුළුවන්. සීමාවක් හදන්න දෙන්න අඩුම තරමේ. 19 වෙනි සංශෝධනය අතර අන්තර්කාලීන යෝජනාවල තිබුණා අඩුම තරමේ සීමාවක් මොකද්ද? පරිසර මහවැලි ආරක්ෂකයෙක්. මම දන්නේ නැහැ. සීමාවක් හදන්න. ඇයි මම මේ සීමාවක් හදන්න කියලා කියන්නේ? ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට මතක ඇති. ජනාධිපතිවරයා කාලේ. අපේ රටේ වැදගත් අමාත්‍යාංශ ගණනාවක් තිබුණා. ඒ වැදගත් අමාත්‍යාංශ වල හරය තිබෙ කාගාවද? ඉඩම් ඇමති හැටියට කටයුතු කරා ජනක බණ්ඩාර තෙන්නකෝන්. ඉඩම් අමාත්‍යාංශයේ ඉඩම් තිබුණ LRC එකේ ඒක තිබෙ ජනාධිපති ගාව. ජීවන් කුමාරතුංග තැපල්ලා විදුලි සංදේශ කටයුතු ඇමතිවරයා හැටියට කටයුතු කරා. ඒකයට තමයි TRC තියෙන්න ඕන. හැබැයි TRC ජනාධිපති ගාව ඇයි ලොකුම බිස්නස් එක එතන. නීතිපති අධිකරණ ඇමතියට කටයුතු කර රවුෆ් හකීම් මැතිතුමා. අධිකරණ අමාත්‍යාංශ මැද නීතිපති දෙපාර්තමේන්තුවයි නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුව. හැබැයි අධිකරණ ඇමති රවුෆ් හකීම් මැතිතුමා හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවයි නීතිපති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුවයි මදය ජනාධිපතිවරයා ගාව. පරිසර ඇමතිකම තිබ්බ අනුරා ඇමතුමා ගාව. මට මතක විදියට. හැබැයි පරිසර අමාත්‍යාංශ වැදගත් කොටසක් තමයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. මුහුදේ සිට අර අඩිසිය සීමාවෙන් ඉතාමත් වටිනා වෙළඳ ඉඩම් ටිකක් නිදහස් වුණා. අර අඩිසිය සීමාව නිසා සුනාමිය ඇවිල්ලා. ඒක අයිතුනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. හැබැයි පරිසර ඇමති අනුරාපා මැතිතුමා හැබැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා ගාව. දැන් තමුන්වහන්සේලා කැමතිද මේකට? කමක් නැහැ. ඔයාට මුකුත් නැහැ. ඔයා කෑ ගහලා වැඩක් නැහැ. මේ තියන අය කියන්න ඕන. හරිය කැමතියි කියනවා. හරිද? හරිද? මම මේ කියන්නේ කරු කතානායකතුමනි. ගතානායකතු තමන්ගේ අමාත්‍ය ධූරේ තමන්ගේ අමාත්‍ය ධූරේ මදය ගලවලා තමන්ගේ අමාත්‍ය ධූරේ මදය ගලවලා ජනාධිපතිවරයාට ලබා ගැනීමේ බලය ලබා දෙන්න එපා. ඒ නිසා මම තමුන්වහන්සේලාට කියන්නේ මේ පාර්ලිමේන්තුව යටපත් කිරීම එක පැත්තකින් අධිකරණය යටපත් කරනවා අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව යටපත් කරනවා. ඒ යටපත් කිරීමේ බලය ජනාධිපතිවරයාට දෙනවා. ඒක තමයි කිව්වේ මොකද්ද? මා කිව්වේ ගෝත්‍රේ නායකයා නීති සම්පාදනය කිරීමේ බලය ගන්නවා. නීති විභාග කිරීමේ අධිකරණ බලය ගන්නවා. ඊළඟ ගෝත්‍රේ නායකයා විධායක බලයත් තමන්ගේ අතර ගන්නවා. මං කියනවා වැඩිපුර ගන්නවා. ගරු කතානායකතුමනි මම දැනගන්න කැමතියි අපේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව ලේඛනයක් තිබෙනවා. රාජ්‍ය සේවයට ඇතුළත් නොවන්නේ කවුද කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තියට සඳහන් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තිය යටතේ රාජ්‍ය සේවයට ඇතුළත් නොවන්නේ කවුද? ඔන්න තිබුණු ව්‍යවස්ථාව. අගවිනිසුරුවන් මම කියන්නේ තිබුණු එකේ තියෙනවා. මට කියන්න ගියොත් වෙලා යනවා මගේ කාලේ. තිබුණු එකේ තියෙනවා. ඒකට කාලේ නාස්ති කරන්න ඕනේ. හැබැයි තමුන්නාන්සේලා මේ 19ට අලුත් එකක් දාලා තියෙනවා. කවුද? කවුද? ජනාධිපති ලේකම් කාර්යාලය. දැන් තමුන්නාන්සේලා දානවා රාජ්‍ය සේවයට ඇතුළත් නොවන කණ්ඩායමක් හැටියට ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට ඇතුළත් වේ. 20ට. එයි ගරු කතානායකතුමනි මේ රටේ රාජ්‍ය සේවය තමයි ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙවන්නේ. හැබැයි රාජ්‍ය සේවයෙන් ඉවත් කරපු ආයතනයක් බවට පත් කරනවා ජනාධිපති ලේකම් කාර්යාලය. පාර්ලිමේන්තුවත් රාජ්‍ය සේවයෙන් ඉවත් කරපු ආයතනයක්. ඒක පිළිගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ සීළු පක්ෂ ඉන්නවා.
සියලුවන මැදිහත්වීමක් තියෙන්න ඕනකම තිබෙනවා. ඉතින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ඇතුළු පාර්ලිමේන්තුව එක ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවක් හැටියට කටයුතු කරන්නම් පාර්ලිමේන්තුව එහි නිලධාරීන් කවරෝ අමාත්‍යංශයකට යටත් කිරීම හෝ කවරෝ රාජ්‍ය සේවයකට බැඳීම පාර්ලිමේන්තු ස්වාධීනත්වයට බාධාවක්. මම ඒක පිළිගන්නවා. හැබැයි මම දැනගන්න කැමතියි. ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ රාජ්‍ය සේවයෙන් අයින් කරන ලැයිස්තුව දැම්මේ ඇයි? මේ පාර්ලිමේන්තුවට කියන්න. ඇයි? ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය තවදුරටත් රාජ්‍ය සේවයට අයිති නැහැ. ඒ කියන්නේ ආයතන සංග්‍රහය අයිති නැහැ. ඒ කියන්නේ විනය පියවර අයිති නැහැ. ඒ කියන්නේ බඳවාගැනීමේ පියවර අයිති නැහැ. ඒ කියන්නේ උසස් වීමේ පියවර අයිති නැහැ. ඒ කියන්නේ දේශපාලන සාකාවක්. දැන් අපි මේ අත උස්සන්න ඕනද? රාජ්‍යයෙන් පඩිගෙවන ජනාධිපති ලේකම් කාර්යාලය රාජ්‍ය සේවයෙන් ඉවත් කරන දේශපාලන සාකාවක් බවට පත් කළ යුතුද? ඇයි? ඇයි? මේ විසර්ජන පනතේ විශාල මුදල් පංගුවක් වෙන් කරගෙන තිබෙන ජනාධිපතිවරයා යටතට ඒ මුදල් වියහිදම් කරන ජනාධිපති ලේකම් කාර්යාලය. ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේකම්වරයාගේ සිට අනෙක් අය රාජ්‍ය සේවයට ඇතුළත් නොවන අය බවට පත් කර ගන්නවා රිසිසේ මුදල් වියදම් කරන්න. හොඳද? කැත හිත විගණනය කරන්න පුළුවන්. හැබැයි රාජ්‍ය සේවයට ඇතුළත් නැහැ. විගණනය කරලා මම කියන්න. මම තව ආවේ නැතින්ට. හරි. එහෙනම් ඉතින් අපි ඔක්කොම රාජ්‍ය සේවයට ඇතුළත් නෙමෙයි කිමුකෝ. ඊළඟ ගරු කතානායකතුමනි ඊළඟ වැදගත් මේක මම ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. මේ රාජ්‍ය සේවයේ ඊළඟ මතුවෙන ප්‍රශ්නේ. දැන් අපි දන්නවා අමාත්‍යංශක ලේකම්වරයෙක් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. ඒක නිර්ණායක නෑ. පරිපාලන සේවයෙන් පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරික වගේ තැනක් නම් ව්‍යාපාරිකයෙක් පත් කරන්න පුළුවන්. අපිට මතකයි මාර්ග සංවර්ධන ප්‍රවාහන අමාත්‍යංශයේ මහ ලේකම්වරයා බවට පත් වුණා ධම්මික පෙරේරා මහත්මයා නේ ඔබතුමාගේ කාලේ මට මතකයි නේ. එතකොට එහෙම පත් කරන්න පුළුවන්. ඒ කවුද? අමාත්‍යංශ ලේකම්වරු. දැන් අද ගත්තොත් අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නේද හමුදා නිලධාරියෙක්, විදේශ අමාත්‍යංශ ලේකම්වරයා හමුදා නිලධාරියෙක්, කුෂ්කර්ම අමාත්‍යංශ ලේකම්වරයා හමුදා නිලධාරියෙක්. තව මම කිව්ව ප්‍රශ්නයක් නැහැ. ඇයි? ජනාධිපතිවරයාට ලේකම්වරු පත් කිරීමේ බලය තිබෙනවා. හොඳයි. හැබැයි දැන් තමුන්වහන්සේලා මේකට අලුත් වගන්තියක් දානවා. රාජ්‍ය සේවය පිළිබඳ 20 වෙනි සංශෝධනයට අලුත් වගන්තියක් දාන මෙන්න මේක. අමාත්‍යංශික ලේකම්වරයා මේක තිබුණ නැති වගන්තියක්. අමාත්‍යංශික ලේකම්වරයා දූර දැරීම එසේ නතර වූ අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය විසින් ඒ ලේකම්වරයා රජයේ සේවයේ වෙනත් යම් කිසි තනතුරකට පත් කරනු ලැබිය හැක්කේය. එයි. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා කැබිනට් මණ්ඩලයට ආයතන ප්‍රධානීන් පත් කිරීමේ බලය. කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කරන්නේ කැබිනට් මණ්ඩලය. ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා පත් කරන්නේ කැබිනට් මණ්ඩලය. හරි. හැබැයි සාමාන්‍ය සම්ප්‍රදායක් හැටියට මේ දෙපාර්තමේන්තුව ඇතුලේ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා හෝ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය කොමසාරිස්වරයා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් වෙනවා. ඇයි ඒ බලය කැබිනට් මණ්ඩලයට තියෙනවා. හැබැයි විශේෂිත බලයක් දෙනවා. ඉස්සරළම ජනාධිපතිවරයාට බලය දෙනවා අමාත්‍යංශික ලේකම්වරයෙක් පත් කරන්න. ඊළඟ කැබිනට් මණ්ඩලයට බලය දෙනවා අමාත්‍යංශක හිටපු ඕනෑම ලේකම්වරයෙක් රජයේ වෙනත් තනතුරකට පත් කරන්න. මම කියන්නේ. ඒ කියන්නේ පත් කිරීම ගැන තියෙනවා ජනාධිපති නෑ ඔබතුමාගේ කතාවේද කියන්නේ. මම වගන්ති ගැන ඔබතුමාට ඒ කියන්නේ 16 වෙනි පිටුවේ 51 වගන්තියේ ඔව් 20 ඔබතුමා අපිට ඉදිරිපත් කළ තියෙන 20. එතකොට ඒකේ 51 වගන්තියේ ලේකම්වරු පත් කිරීම ගැන තියෙනවා. ලේකම්වරු ඉවත් කිරීම ගැන තියෙනවා. ඊළඟ ඉවත් වෙන ලේකම්වරු ගැන කියනවා. ඉවත් වෙන ලේකම්වරු ගැන කියනවා අමාත්‍යංශක ලේකම්වරයා ධූරය දැරීම එසේ නතර වූ අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය විසින් ඒ ලේකම්වරයා රජයේ සේවයේ වෙනත් යම් කිසි තනතුරකට පත් කළ හැක්කේය. උදාහරණයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වර්තමාන වෙනකොට ජෙනරාල් කෙනෙක්. හොඳ මහත්මයෙක්, වෛද්‍යවරයෙක් කමක් නැහැ. හැබැයි ඔහු තියන්න වෙන්නේ අමාත්‍යංශ ලේකම් තනතුර ඒ ආකාරයේ තනතුර විතරයි. හැබැයි ඔහු අමාත්‍යංශ ලේකම්වරයා වූ නිසා ඒකෙන් ඉවත් කරලා ඕනනම් සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන්න පුළුවන්. එසේ අමාත්‍යංශයක ලේකම්වරයා ධූරය දැරීමේ එසේ නතර වූ අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය විසින් ඒ ලේකම්වරයාට රජයේ සේවයේ අවසන් මේ රජයේ සේවයේ වෙනත් යම් කිසි තනතුරකට පත් කරනු ලැබිය හැක්කේය. ඉතින් දැන් අපි දන්න කවුද? විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා
අපි දිනේෂ් ගුණවර්ධන ඇමතුමාගේ ලේකම්වරයා කොළඹගේ ඇමතුමා. ඒ අමාත්‍යංශ ලේකම්වරයේ පත් කිරීමේ බලය තිබෙනවා. හැබැයි ඊළඟ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවටත් ඔව්ව පත් කළ හැකි. ඇයි? ඔව් සුදුසුකමක් ලබාගෙන තිර හිටපු අමාත්‍ය ලේකම්වරයෙක් කියන. ඉතින් ඔබතුමාලා ඔළුව වැඩුවට වැඩක් නැහැ කියවන්න. මම මේ ව්‍යවස්ථාවේ තියෙන කියවන්නේ. අපි මේ විවාද නේ ඉතින් එහෙනම් මේක දැම්මේ මොකටද? මේක මෙතෙක් 51 වෙනි ආණ්ඩුක්‍රම වගන්තියට තිබුණ නැති වගන්තියක්. දාන්න පස්සේ කියන්නකෝ. මේ 51 යටතේ තිබුණ නැති වගන්තියක්. 51 යට තිබ්බේ පත් කිරීම තිබුණා, ඉවත් කිරීම තිබුණා. ඉවත් කළ ලේකම්වරයෙකුට මොකද්ද කළ හැක්කේ කියලා දැන් දාලා තියෙනවා. ඉවත් කළ ලේකම්වරයෙක් කැබිනට් මණ්ඩලයට පුළුවන් රජයේ ඕනෑම තනතුරක පිහිටවන්න. දැන් තමුන්නාන්සේලා කියනවා සමහර අය අමාත්‍යංශ ලේකම්වරු බවට පත් වෙලා තිබෙනවා. මේකෙන් පස්සේ ඔවුන් අධ්‍යක්ෂ ජනරාල්වරු බවට පත් කරන්න පුළුවන්. දැන් පුළුවන්. හැබැයි ගරු අගමැතිතුමනි දැන් තියෙන දේ තමයි සාමාන්‍ය සම්ප්‍රදාය අපි තියෙනවා. මොකද්ද? සංස්ථා සභාපතිවරු නෙමෙයි මම කියන්නේ. දෙපාර්තමේන්තුවල ප්‍රධානී. ඔවුන් එන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරගේ උසස් වීමක් ලෙස තමයි මෙතෙක් සම්ප්‍රදායක් ලෙස එන්නේ. කුසිකර්ම අමාත්‍ය දැන් තමුන්නාන්සලා නීතියක් ගෙනවා. හිටපු ලේකම්වරයෙක් නේ ආයතන ප්‍රධානීන් කරන්න පුළුවන්. නෑ මේ ඇවිල්ලා මම කියන්නේ අමාත්‍යංශයේ පරිපාලන සේවය ඉන්න අය ගැන නෙවෙයි. අමාත්‍යංශ ලේකම්වරු වැටිට එළියෙන් දානවා. ව්‍යාපාරිකයෙක් දානවා. හමුදා ජනරාල්වරයෙක් දානවා. හැබැයි ඊට පස්සේ ඔහු හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් බවට පත් වෙනවා. ඒ හිටපු අමාත්‍යංශ ලේකම්වරයා රාජ්‍ය සේවයට ගන්න පුළුවන්. හරිද? තාරා උදාහරණයකට ගත්තොත් ඔබතුමාට මතකයි ගරු අගමැතිතුමා ඔබතුමාට මතකයි ඔබතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ගැටුමක් කරා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තාරාදිමෙල් එක්ක. තාරාදිමෙල් එක්ක ගැටුමක් කරන්නේ. අධ්‍යාපන අමාත්‍යංශ ඒ කාලේ මතකද? තාරාදිමෙල් අධ්‍යාපන ලේකම් හිටිය දිනකොට. ඒතකොට දැන් ඒ අධ්‍යාපන ලේකම් ඕනනම් ඔබතුමාට මන් දන්නේ නැහැ දැන් සබත්තාවේ කොහොමද කියන්නේ? පළු මිත්‍ර වීති වෙනවනේ ඔබතුමාට ඒ ගෙනලා අධ්‍යක්ෂක ප්‍රධානිය කරන්න පුළුවන්. හරි. එහෙම නැත්තම් මේ වගන්තිය දැම්මේ ඇයි? මම පැහැදිලි කරන්න. ඊළඟ කරු කතානායකතුමා. ඊළඟ වැදගත් දේ තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ වැදගත් සංශෝධනයක් ආවා. ඒ වැදගත් එක තමයි 41 වෙනි වගන්ති 41 වෙනි පිටුවේ ගරු කතානායකතුමනි. ඒක ඉතාමත් වැදගත් වගන්තියක්. අපි අපේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආපු. ඒක තමයි මෙන්න මේ තනතුරු. අගවිනි සූරරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, අභියාචනාධිකරණ සභාපතිවරයා, අභියාචනාධිකරණ විනිසුරුවන්, අධිකරණ සේවා කොමිසම සභාවේ සභාපතිවරයා සහ අනෙකුත් සමාජිකයින්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා. මේ තනතුරු වැඩ බලන්න පත් කරන්න පුළුවන් සති දෙකකට. නැවත සති දෙකකින් පසුව ව්‍යවස්ථා සභාවෙන් අනුමැතිය ගන්න ඕන. ඇයි? මෙවැනි වැදගත් තනතුරු පුරප්පාඩුවෙන් නොතිබිය යුතු කෙන ස්ථාවරයක් තිබෙනවා. ඒ නිසා මොකද කරලා තිබෙන්නේ? 19 වෙනි සංශෝධන වැදගත් සංශෝධනයක් ගෙනාවා. යම් වැඩ බලන පත්වීමක් පත් කළ හැක්කේ සති දෙකකට පමණි. එය අනුක්‍රමිකව තව සති වලට වැඩි කරන්නේ නම් සති දෙකෙන් දෙකට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලක් කළ යුතුය. ඒ වගන්ති අනුව ගත්තොත් ගරු කතානායකතුමනි දැන් ඉන්න වැඩ බලන පොලිස්පතිවරයා ව්‍යවස්ථා විරෝධී. මන් දන්නේ මේ වගන්ති අනුව. ඇයි? දැන් ඉන්න වැඩ බලන පොලිස්පතිවරයා ව්‍යවස්ථා සභාවේ සති දෙකෙන් දෙකට ඔහුගේ දීර්ඝ කිරීම අනුමත කරගෙන නැහැ. එහෙනම් මේක 19 වෙනි සංශෝධනයේ වැදගත් සංශෝධනයක්. ඇයි? ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. අපේ රාජ්‍ය සේවයේ මේ දේශපාලන හස්තයට ගන්න එක යාන්ත්‍රණයක් තමයි වැඩ බලන තනතුරු. පොලිස්පතිවරයා වැඩ බලන තනතුරේ තියෙනවා. නීතිපතිවරයා වැඩ බලන තනතුරේ තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරයා වැඩ බලන තනතුරේ තියෙනවා. අභිජාතනාධිකරණ සභාපතිවරයා වැඩ බලන තනතුරේ තියෙනවා. පොලිස්පතිවරයා වැඩ බලන තනතුරේ තියෙනවා. ඕනම් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැඩ බලන තනතුරේ තියෙනවා. තියලා ඉස්සරහින් කැරට්ටලයක් තියෙනවා. මොකද්ද? ස්ථිර වීම. ස්ථිර පත්වීම දී හැක්කේ කාටද? ජනාධිපතිවරයාට. එහෙනම් වැඳ නමස්කාර කළ යුත්තේ කාටද? ජනාධිපතිවරයාට. ඒ කියන්නේ මොකද්ද? රාජ්‍ය සේවයේ වැදගත්ම ආයතන මේ වැඩ බලන තනතුරු හරහා Tamanට අනියත ලෙස මෙහෙවා ගැනීමේ බලයක් නිර්මාණය වෙනවා. ඒ බලය තමයි 19 කප්පාදු කරේ. 19 වෙනි සංශෝධනයෙන් කිව්ව මොකද්ද? එහෙම බලයක් තියාගන්න පුළුවන් සති දෙකක් විතරයි. සති දෙකකට පසුව ව්‍යවස්ථා සභාවෙන් ගන්න ඕන කියලා. තමුන්නාන්සේලා මුළු වගන්තියම අයින් කරනවා. අයින් කළා තමුන්නාන්සේලා මොකද කරන්නේ? ඕනෑම කාලයක් වැඩ බලන තනතුරු තියාගන්න පුළුවන්. ඇයි? දැන් මේ මම නැවතක් කියන්නේ ගරු අගමැතිතුමා. මේ 19 මේ
ව්‍යවස්ථාවේ 41 ඈව ගන්ති අනුව පොලිස්පතිවරයා දැන් ව්‍යවස්ථා විරෝධී. ඇයි? එයා සති දෙකෙන් දෙකට ව්‍යවස්ථා සභාවට ඇවිල්ලා අනුමැතිය අරගෙන නැහැ. ව්‍යවස්ථා සභාව. නමුත් ව්‍යවස්ථාවේ අනුමැතිය අරන්නේ. නෑ මම කියන්නේ අපි හිටියට වැඩක් නැහැ නේ. ජනාධිපතිතුමා විසින් නම එවන්න ඕන. මෙන්න මෙයා මම සති දෙකකට නැවත පත් කරා. ගරු මන්ත්‍රීතුමාගේ කාලය අවසාන වෙගෙන යන්නේ. ඊළඟ ගරු කතානායකතුමා මම අවසන් කරනවා. ඊළඟ ප්‍රධාන ටික දැන් මේ ප්‍රධාන සාකච්ඡාවට බඳුන් වුණු විගණනය පිළිබඳ ප්‍රශ්නේ. දැන් මම දැක ජීඑල් පිරිස ඇමතුමා කියනවා ව්‍යවස්ථාවෙන් අපි අයින් කරාට පනතෙන් තියෙනවා. ඉතින් ව්‍යවස්ථාවෙන් අයින් කරන්න 3න් 2ක් වුණා පනතෙන් අයින් කරන්න 2න් 1යි. හරිද? ඒතර පනතෙන් ව්‍යවස්ථාවේ තියෙන එක බලවත් පනතේ තියෙන එක දුර්වලයි. හරි. දැන් එතුමා කියන ව්‍යවස්ථාවට දානවා කියලා. හැබැයි තමුන්නාසලා විගණන කොමිසම අහුසු කරනවා. නේද? හැබැයි විගණන දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක් තිබුණා. හැබැයි එයින් අපි දැක්ක මොකද්ද? විගණනයට බාධා ඇති වෙනවා ඒ ස්වාධීනත්වය නැති නිසා කියලා. ඉතින් විගණන දෙපාර්තමේන්තුව ස්වාධීනත්වය ඇති කිරීම වෙනුවෙන් තමයි විගණන කොමිසම ස්ථාපිත කරේ. විගණන කොමිසම හරහා විගණන දෙපාර්තමේන්තුවට ස්වාධීනත්වයන් තුනක් දුන්නා. එකක් මූල්‍ය ස්වාධීනත්වය. නැත්තම් භාණ්ඩාගාරයේ විගණන දෙපාර්තමේන්තුව සල්ලි ඉල්ලන්න ඕන. හැබැයි විගණන දෙපාර්තමේන්තුව භාණ්ඩාගාරය විගණනය කරන්න ඕන. ඒ වෙනුවට කොමිසම හරහා පාර්ලිමේන්තුවට එවලා කෙලින්ම පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරලා දෙනවා කොමිසම හරහා දෙපාර්තමේන්තුවට. විගණන ස්වාධීනත්වය හැදුවා කොමිසමෙන්. දෙක කාර්ය මණ්ඩල පරිපාලන ස්වාධීනත්වය. රාජ්‍ය සේවා කොමිසමෙන් ගලවලා විගණන කොමිසම අතලට බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම, විනය ක්‍රියාමාර්ග ගත්තා. පරිපාලන ස්වාධීනත්වය හැදුවා. ඊළඟ විගණනයට කාර්ය ස්වාධීනත්වය හැදුවා. මොකද විගණන කොමිසම විසින් කාර්ය පටිපාටියන් හදනවා. දැන් තමුන්නාන්සලා පැරණි විගණනයේ තියෙනවා. හැබැයි කොමිසමෙන් අපේක්ෂා කරපු ස්වාධීනත්වයක් තියෙනවා. ඒක තමයි මූල්‍ය ස්වාධීනත්වය. මොකද මුදල් වෙන් කරන්න කෙලින්ම පාර්ලිමේන්තුවෙන් කොමිසම හරහා. භාණ්ඩාගාරයට යන්න ඕනේ මුදල් අමාත්‍යවරයාගේ වැය ශීර්ෂයට එන්නේ නැහැ. කාර්ය මණ්ඩලය ඒගොල්ලන්ගේ පත්වීම් උසස් වීම මාරු කිරීම ඒවා තියෙන්නේ කොමිසමේ. කාර්ය උපමාන සකස් කරන්නේ කොමිසම. එඳ අන්නේ ස්වාධීන බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. තව එකක් අවසන් කරනවා ගරු කතානායකතුමනි. ඊළඟ මේ අමතිවරු සීමාව ඉවත් කරනවා කියලා කිව්ව බොහොම හොඳයි. හැබැයි මම දන්නවා අමතිවරු සීමාව ඉවත් කරාට මේ 19න් ගැටයක් තියෙන තමුන්නාන්සලා රින් ගන්න පුළුවන්. මොකද්ද පොදුජන පෙරමුණ සහ පිල්ලයන් මහත්මයාගේ පක්ෂයත් කවුද පිල්ලයන් මහත්මයාගේ පක්ෂයත් අතාවුල මහත්මයාගේ පක්ෂයත් ඒ වගේම ඩග්ලස් දේවානන්ද මහත්මයාගේ පක්ෂයත් එකතු වුණාම ජාතික ආණ්ඩුවක් කියලා ඒක පනිනවා. හරි? නැත්තම් නෑ කියන්නේ. පනිනවා. රයිට්. හැබැයි මම මතක තියාගන්න. අලුතෙන් ආණ්ඩුවට ජාතික ආණ්ඩුවට එකතු වෙන්නේ 3 දෙනයි. අලුතෙන් ජාතික ආණ්ඩුවට 3 දෙනෙක් එකතු වෙනවා නම් වැඩි කරගත යුත්තේ ඇමතිකන් 3යි. අපි කාමරයක් නැති කර. සාධාරණයි. හරිද? හරි දැන්වත් එකක් තියෙනවා. හරි දැන් දෙකයි. හරිද? ඊළඟ හදිසි 50. හදිසි 50 පිළිබඳව ගරු කතානායකතුමනි ජාතික ආරක්ෂාව. දැන් ජාතික ආරක්ෂාව කියන්නේ කොතෙන්ද වැටෙන්නේ? මොකද්ද තියෙන සීමාව? අපි හිතනවා මේ ජාතික ආරක්ෂාව කියන හැම එකටම යටත් වෙනවා. විශේෂයෙන් ගත්තොත් ජාතික ආරක්ෂාව යටත් මොකටද? රටේ විශාල ඩොලර් සංචිතය හිඳිලා තියෙනවා. MCC එකෙන් ඩොලර් එනවා. MCC එක හරහා ඩොලර් ආවේ නැත්නම් රටේ ආරක්ෂාව කඩා වැටෙනවා. මම කියන්නේ විය හැකි දෙයක්. ඒ නිසා ජාතික ආරක්ෂාව කියන නිර්ණායක දාන්න. ඒ නිසා මේ ඩොලර් ගන්න ඕන. මේ ඩොලර් ගන්න නම් මේ පණ සම්මත කරන්න ඕන. ඒ නිසා ජාතික ආරක්ෂාව කියන එකේ සීමා මායිම් කියන්නේ. රටේ අයවැය පරතරයක් ඇති වී තිබෙනවා. හරි. දැන් අවසන් කරන්න මන්ත්‍රීතුමා. අවසන් කරන ඊළඟ අවසන් එක ගරු කතානායකතුනි මම තව තිබුණත් අවසන් කරන්න ditthwa ප්‍රවේශභාවය පිළිබඳ. ditthwa ප්‍රවේශභාවය පිළිබඳ මේකේ විශාල සාකච්ඡාවට බඳු වී තිබෙනවා. මා කියන එක අයින් කරන්න කියලා. ඒක අයින් කරන්න බැරි නම් අඩුම තරමේ මේක සංශෝධනය කරන්න ditthwa පුරවැසියන්ට අපේ රටේ පාර්ලිමේන්තුවට පළාත් සභාවට නැත්නම් ජනාධිපතිවරයා බවට පත් වෙන්න බෑ. එහෙත් එම වගන්තිය බැසිල් රාජපක්ෂට අදාළ නොවේ කියලා. කමක් නැහැ. එතකොට කරු කතානායකතුමනි මේක එක තැනකින් මේක බේරෙනවනේ. හරි බොහොම ස්තුතියි. ඒක පැටලෙන්නේ නැහනේ. මොකද එහෙම කරානේ. රෝහිත